අපි මුලින්ම ප්‍රවේක්කාල් ප්‍රසාර ගැටලු විසඳීම් පිළිබඳ අපේ අවධානය යොමු කරමු. උදාහරණයක් ලෙස අපි මේ ප්‍රශ්නාංක 9ට අවධානය යොමු කරමු. ප්‍රශ්නාංක 9 කියවන්න. මේ ගාන කියනවා නියත ත්වරණයකින් ගමන් කරන චලිතයක්. නියත ත්වරණයෙන් ගමන් කරන චලිතයක් අහන්නේ මෙන්න මේ t දැන් 2t සිට 3t දක්වා සිදු කරන විස්ථාපනය. අපි මේ ගාන පොඩ්ඩක් මේ විදිහට සැලසුම් කරමු. මම ටිකක් මේ රූපේ ලොකුවට අඳින්නම්. මේ තියෙන කාලක්ෂය ඒ වගේම මම මෙතන ප්‍රවේගක්ෂය නිරූපණය කරොත් මෙතන තියෙන්නේ රේඛීය ප්‍රස්ථාරයක්. මේ රේඛීය ප්‍රස්ථාර විශේෂත්වය තමයි එම ප්‍රවේග කාල වක්‍රයේහි අනුක්‍රමණය නියතයි. මේකට හේතුව තමයි වස්තුව නියත ත්වරණයෙන් ගමන් කිරීම. නියත ත්වරණයෙන් ගමන් කිරීම. නියත ත්වරණයෙන් ගමන් කරද්දී ඒ අදාළ වක්‍රය නියත ආනතියකින් යුක්ත වෙන්න ඕන. ඒ අනුව උදාහරණයක් විදිහට මේ නියත ප්‍රවේගයෙන් නියත ත්වරණයකින් ගමන් කරනවා නම් මතක තියාගන්න පුතේ ප්‍රවේගයත් නිශ්චිත කාල ප්‍රාන්තරයකදී නිශ්චිත ප්‍රමාණයකින් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට සිම්පල් t වන මොහොතේ එහි ප්‍රවේගය v වුණා නම් ඒ වගේ දෙගුණයක් කාලයක් ගත වෙද්දී ප්‍රවේගයත් දෙගුණයක් කාලය 3t වුණොත් ප්‍රවේගයත් 3v වන ලෙස මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ප්‍රවේගයන් ඒකාකාර වැඩිවීමක් සිද්ධ වෙන්නේ. එතකොට මම පුංචි වැඩක් කරොත් ඒ තමයි මෙන්න මෙතනින් මම රේඛාවක් මෙහෙට ගැහුවොත්. මෙතනින් රේඛාවක් මෙහෙට ගැහුවොත්. ඔබට පේන්න ඕන මේ වක්‍ර විශේෂත්වය. ඒ තමයි මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සැලකුවොත් ඔබ දන්නවා මෙම කාල ප්‍රාන්තරය තුල සිදු කළ විස්ථාපන නිරූපණය වෙනවා. විස්ථාපන දෛශිකය. ගාණ කියලා තියෙනවා පළමු t කාලය තුල සිදු කළ විස්ථාපනය 25 මීටර්ස්. ඒ අනුව මෙන්න මේ නිරූපිත අඳුරු වර්ගඵලය මීටර 25ක් වෙනවා. මෙතන අපි මේ හතරස් කොටුවත් මේ වගේ බෙදාගත්තොත් මේ වගේ බෙදාගත්තොත් මේ කොටුවත් බෙදාගත්තොත් ඔබට පේන්න ඕන මෙලෙස අපි බෙදාගතොත් ඒ වර්ගඵලයන් මෙන්න මේ ත්‍රිකෝණයත් අර ත්‍රිකෝණයට සර සමානයි. මෙතන ත්‍රිකෝණයත් අර මුලින් නිරූපණය කළ ත්‍රිකෝණයේ වර්ගඵල සමානයි. ඒතර මෙතන බැලුවොත් එහෙම පේනවා ඒ වගේ වර්ගඵල 1යි 2යි 3යි 4යි 5ක් වන පරිදි මේ ආරම්භක කාල ප්‍රාන්තරය තුල සිදු කළ විස්ථාපනයේවත් එම කාල ප්‍රාන්තරය තුල නිරූපණය කරපු ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵල 5ක් තියෙනවා. මොන කොටසද? මෙන්න මේ කාල ප්‍රාන්තරය තුල. මෙතන මුල් t කාල ප්‍රාන්තරද සිදු කළ විස්ථාපනය මීටර 25ක් නම් එවැනි ත්‍රිකෝණ වර්ගඵල 5ක් තියෙනවා. ඒ නිසා මෙතනදී මේ කාලය t සමානයි 2t සිට 3t දක්වා සිදු කළ විස්ථාපනය ගත්තොත් 25 බැගින් වූ වර්ගඵල 5ක් තියෙන නිසා උත්තරේ 125යි මීටර්ස් වෙනවා. මෙතන පොඩි මුද්‍ර දෝෂයක් තිබ්බ උත්තරේ මේක හදාගන්න 125ක උත්තරයක් එනවා. මෙන්න මේ දෙවන නැත්නම් 2t සිට 3t දක්වා නිරීක්ෂිත වර්ගඵලය මෙන්න මේ පළමු t කාලය තුළ නිරීක්ෂිත මීටර 105ක මීටර 25ක වර්ගඵලය මෙන් වර්ගඵල 5ක් තියෙන නිසා මෙතන නිරීක්ෂිත
වර්ගඵලය වර්ගමීටර 125ක් බවට පත් වෙනවා. අපි ඕකෙන් පස්සේ තව ගාණක් බලමු. අපි තව ගාණක් අපේ අවධානය යොමු කරමු. අයබුත් ඊළඟට මෙන්න මේ ප්‍රශ්නාංක 13ට අවධානය යොමු කරමු. ප්‍රශ්නාංක 13. මෙන්න මේ ගානට පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු. ප්‍රවේගකාල ප්‍රසාර විසඳ ගැටළු විසඳද්දී මතක තියාගන්න ඒ ප්‍රවේගකාල ප්‍රසාරෙහි අනුක්‍රමණය චලිතයට අවශ්‍ය ත්වරණය හෝ මන්දනය නිරූපණය කරනවා. ඒ වගේම එම වක්‍රය කාලක්ෂය සමග සාධන වර්ගඵලයෙන් එම සලකන ලැබූ කාල ප්‍රාන්තරය තුල සිදු කළ විස්ථාපනය නිරූපණය වෙනවා. එම කාල ප්‍රාන්තරය තුල සිදු කළ විස්ථාපන නිරූපණය වෙනවා. මෙන්න මේ ගානත් මම මෙන්න මේ විදිහට සැලසුම් කරනවා. මම රූපය ඉස්සරහ අඳ ගන්නම්. මේ තියෙන කාලක්ෂය, මේ තියෙන ප්‍රවේගක්ෂය. අපිට පේනවා මෙතන t1 කාලයක් නියත ත්වරණයකිනුත් කිසියම් t2 කාලයක් නියත ප්‍රවේගයකිනුත් නැවත මන්දනයකට ලක්ව නිශ්චල වීමක්. මෙන්න මෙවැනි ප්‍රවේග කාල වක්‍රයක් තියෙනවා. මෙතනදී මුළු චලිතයට ගත වන කාලය අපි සටහන් කරගමු කැපිටල් T කියලා දීලා තියෙනවා. මුළු චලිත කාලය. සහ එහිදී සිදු කරන මුළු විස්ථාපනය කැපිටල් L. මේ මුළු වර්ගඵලය කැපිටල් L. මම මෙන්න මේ ත්‍රිකෝණයේ නිරූපිත මෙන්න මේ කොටසේ නිරූපිත විස්ථාපන S1 ලෙසත් නියත ප්‍රවේගයෙන් චලිත විස්ථාපන S2 ලෙසත් නැවත මන්දනයට ලක්වන මෙම වර්ගඵලය S3 ලෙස නිරූපණය කරොත් මෙන්න මෙතන මම පුංචි උපක්‍රමයක් යොදනවා මේ ගානට. මම මෙන්න මේ රේඛාව යා කරනවා මෙහාට. මම මේ රේඛාව මෙහෙට යා කරලා මෙන්න මේ වගේ හතරස් කොටුවක් නිරීක්ෂණය කරනවා. මෙන්න මෙතන පුතා අපි හොයන්න ඕන ප්‍රවේගය u කියලා ගත්තොත් අපි u ව කැපිටල් T ගෙන් ගුණ කරොත් මෙන්න මේ නිරීක්ෂිත හතරස් කොටුවේ වර්ගඵලය ලැබෙන්නේ අපිට. මෙන්න මේ වර්ගඵලය ලැබෙන්නේ. මෙන්න මේ වර්ගඵලය ලැබෙන්නේ. ඔබට පේන්න ඕන මම u ව t ගෙන් වැඩි කරොත් මෙන්න මේ වර්ගඵලය ලැබෙන්නේ. එම වර්ගඵලය දෙස නිරීක්ෂණය කරොත් ඔබට පේන්න ඕන මෙන්න මෙතන නිරීක්ෂිත මේ ත්‍රිකෝණයේ වර්ගඵලය පහළ S1 ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. මෙන්න මෙතන නිරීක්ෂිත මේ ත්‍රිකෝණයේ වර්ගඵලය යට තියෙන S3 වර්ගඵලයට සමානයි. ඒ නිසා ut මගින් ලැබෙන මුළු වර්ගඵලය ලියන්න පුළුවන් අර S1 ධන S2 ධන S3 ට අමතරව තව අමතර ත්‍රිකෝණ දෙකක් ආවා. මෙන්න මේ වම් කෙළවරේ මෙන්න මෙතන තියෙන S1 වර්ගඵලයයි මෙන්න මෙතන තියෙන තව S3 වර්ගඵලයයි. උදේ මෙතන S1 ධන S2 L කියලා දීලා තියෙනවා. දැන් අපි සැලසුම් කරන්න ඕන S1 උයි S3 ට සම්බන්ධයක් හොයාගන්න. ගානේ ත්වරණය දීපු නිසා අපි දන්නවා මෙන්න මේ මුල් අර්ධය ගත්තොත් මුල් අර්ධයේ ත්වරණය ඇල්ෆා ලියන්න පුළුවන්. මෙන්න මෙතන ලක්ෂය සහ මෙන්න මෙතන ලක්ෂය ගත්තොත් මේ A ලක්ෂය මේක B ලක්ෂය ගත්තොත් A සිට B දක්වා අනුක්‍රමණය. A සිට B දක්වා අනුක්‍රම ලියන්න පුළුවන් y කණ්ඩායක වෙනස u ඍණ බිඳුව බෙදීම ගත වෙච්ච කාලය t1. මේකෙන් මම t1 හොයාගන්නවා u බෙදීම ඇල්ෆා කියලා. ඒක පෙරගණනය කිරීමක්. ඊට පස්සේ මෙන්න මේ කොටසේ මන්දනය b ට ලියන්න පුළුවන් y කණ්ඩායක වෙනස u ඍණ බිඳුව බෙදීම ගත වූ කාලය අපි t3 කියලා ගමු. මෙන්න මේ කාලේ මම t1 කියලා සලකලා. මේ කාලේ මම t2 කියලා ගත්තොත් u ඍණ බිඳුව බෙදුවොත් t3 ගෙන් ඔබට පුළුවන් b
B සඳහා sorry T3 සඳහා සම්බන්ධයක් ගන්න u බෙදීම b ට කියලා. ඒ වගේම S1 කියන වර්ගඵලය හොයන්න පුළුවන් ඒ ත්‍රිකෝණයේ වර්ගඵල වෙන භාගයයි T1 වරක් u පාවිච්චි කරලා. ඒ අනුව T1 ට අදර්ශ කරොත් භාගයයි u වර්ග බෙදීම ඇල්ෆා බවට පත් වෙනවා. ඒ වගේම S3 වර්ගඵලය හොයන්න පුළුවන් භාගයයි T3 වරක් u T3 ට ආදේශ කරොත් භාගයයි u වර්ග බෙදීම b ට බවට පත් වෙනවා. අපි දැන් මෙන්න මේ S1 අගය මෙතනටයි S3 අගය මෙතනටයි ආදේශ කරොත් u වරක් t සමානයි l ධන මෙතනින් එනවා u වර්ග බෙදීම 2යි b ට ධන u වර්ග බෙදීම 2යි ඇල්ෆා. මුළු සමීකරණ u ගෙන් බෙදුවොත් කැපිටල් T ලැබෙනවා. මුළු සමීකරණ u ගෙන් බෙදුවොත් t ලැබෙනවා l බෙදීම u ධන u බෙදීම 2යි b ට ධන u බෙදීම 2යි ඇල්ෆා. මෙතන තව ටිකක් සුළු කරොත් t සමානයි l බෙදීම u වරක් ධන මෙතන අපි u බෙදීම දෙකක් එළියට ගත්තොත් ඔබට එන්න ඕන 1යට ඇල්ෆා ධන 1යට බීටා. මේ ගානේ u කියන්නේ v ඒ නිසා ඔබට පුළුවන් u කියන තැන් වලට v ලිව්වොත් උත්තරය ලියා ගන්න t සමානයි l බෙදීම v ධන b බෙදීම දෙවරක් 1යට ඇල්ෆා ධන 1යට බීටා. මෙතන පුතේ මම u කියලා අරගෙන තියෙනවා ගාන එක දීලා තියෙන v කියලා. ඒ නිසා ඔබ ඒ v වලින් ආදේශ කරාම උත්තරය ලබා ගන්න පුළුවන්. ඔය විදිහට අපට පුළුවන් ඔය ගැටලුව පහසුවෙන් අධ්‍යයනය කරන්න. ලේසි ගානක්. ඔතන මම යොදාගත්තේ වර්ගඵල මගින් සිදු කළ විස්ථාපන ලැබෙන බවත් ඒ වගේම ආනතිය y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංකයෙන් බෙදලා x ඛණ්ඩාංක වෙනසෙන් බෙදලා හොයාගන්න පුළුවන්. එම ආනතිය විශාලත්වය ත්වරණය හෝ මන්දනය නිරූපණය කරනවා. විශාලත්වය ත්වරණය හෝ මන්දනය. ඔබ දන්නවා එහිදී අනුක්‍රමණය සුළු කෝණී නම් ත්වරණයක්, අනුක්‍රමණය මහා කෝණී නම් මන්දනයක්. අපි මේ කොටස් පන්තියේ සාකච්ඡා කරා. මම මේ තරමක් අපහසු අයට උදව්වක් විදිහටයි මේ නැවත මේ කොටස රිපීට් කරලා ඔබට YouTube එකට දාන්න. ඔබගේ යුතුයකම තමයි මම මේ දෙන උදව්ව ප්‍රොජෙක්ට් අරගෙන ඔබගේ වේගය හදා ගන්න ඕන, ඉක්මනින් සංකල්ප ග්‍රහණය කිරීමේ හැකියාව වර්ධනය කර ගන්න ඕන. එහෙම නොවුනොත් මේතිය තරංකාරී විභාගයේ ජය ගැනීම ඉතාමත් අපහසුයි. ඒතරම්ම මේ තරංකාරී මට්ටමක පවතින්නේ. අපි ඊට පස්සේ ප්‍රශ්න අංක 16ට යමු. ප්‍රශ්න අංක 16ට යමු. ප්‍රශ්න අංක 16ට යමු. ප්‍රශ්න අංක 16ට යමු. ගාන පොඩ්ඩක් කියවන්න. මුල් අර්ධය ත්වරණයකිනුත් පසු අර්ධය මන්දනයකටත් ලක්වන බව තමයි ගානෙන් කියන්නේ. උදාහරණයක් විදිහට මම මෙම සිද්ධි සඳහා මුලින්ම ත්වරණ කාල ප්‍රසාරය යන්දොත්, ඒ වගේම ප්‍රවේග කාල ප්‍රසාරය යන්දොත්, ඒ වගේම විස්ථාපන කාල ප්‍රසාරය යන්දොත් මුල් කොටස ත්වරණයකට ලක් වෙනවා. ඉන්පසු එය මන්දනයකට ලක් වෙනවා. එතකොට ඔබ දන්නවා ත්වරණ කාල වක්‍රයේ වර්ගඵලයෙන් ලැබෙනවා අපට සිදු ප්‍රවේග වෙනස. මෙහිදී පුතා ඒ වක්‍රය කාලක්ෂය සමග සාදන වර්ගඵලය ධන නම් ප්‍රවේග වැඩිවීමක් ලැබෙන. මෙන්න මේ වර්ගඵලය ධනාගයක්. ඒ නිසා මෙතනදී ප්‍රවේග වැඩිවීමක්, ඒ ප්‍රවේග වැඩිවීම ඩෙල්ටා v ධනාගයක්. මෙහිදී නිසලතාවයෙන් ගමන් අරඹන නිසා ඔබට මේ වර්ගඵලය හොයන මොහොත දක්වා වස්තුව වර්ධනය කරගත් ප්‍රවේගය හොයාගන්න පුළුවන්. නිසලතාවයෙන් පටන් ගත නිසා මෙන්න මෙතනට එද්දී, මෙන්න මේ ලක්ෂයට එද්දී එම මොහොතේ ප්‍රවේගය ලැබෙනවා. මතක තියාගන්න නිසලතාවයෙන් ගමන ආරම්භියොත්
ත්වරණ කාල වක්‍රයේ කාලක්ෂය සමග සාධන වර්ගඵලයෙන් ප්‍රවේගය නිරූපණය වෙනවා. ආරම්භක ප්‍රවේගයක් තිබුණොත් එවිට එම වර්ගඵලයෙන් පෙන්වුම් කරන්නේ ප්‍රවේග වැඩිවීම. මෙම සිද්ධිය සඳහා අපි මෙතන මම පොඩි දෝෂයක් කරලා සෝරි මෙතන ප්‍රස්තාවයේ පොඩි දෝෂයක් තියෙනවා. මෙතන තියෙන්නේ මුල් කොටස ත්වරණයක් මම අක්ෂර දෙක මාර්ක කරලා මෙතන ප්‍රවේග කාල ප්‍රස්තාරයක් මේ තියෙන්නේ. පුතා මෙතන මම අක්ෂර පොඩ්ඩක් වැරදි ලියලා තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්තාරය. ප්‍රවේග කාල ප්‍රස්තාරයක ත්වරණ පෙන්වන්නේ සුළු කෝණී අනුක්‍රමණයක් සහිතව. ඒ වගේම මන්දන පෙන්වන්නේ මහා කෝණී අනුක්‍රමණයක් සහිතව. මෙතනදී මෙන්න මේ කෝණය මහා කෝණී වීම හේතුවෙන් මේ කොටසෙන් මන්දනයත් ඒ වගේම මෙන්න මේ කොටසෙන් සුළු කෝණී අනුක්‍රමණය නිසා ත්වරණ නිරූපණය කරනවා. එතකොට මේ සිද්ධියට අපි ගානේ අහලා තියෙන්නේ ප්‍රවේග කාල සහ මේ සඳහා ප්‍රවේග කාල ප්‍රස්තාරයයි විස්ථාපන කාල ප්‍රස්තාරය අඳින්න. ඒ අනුව මම මුලින්ම මේ අහපු ප්‍රශ්න අඳින්න උත්සාහ කරොත් ඔබට මතක ඇති විස්ථාපන කාල ප්‍රස්තාරයක් ගත්තොත් ඒ විස්ථාපන කාල ප්‍රස්තාරයේහි අනුක්‍රමණයෙන් ප්‍රවේගය නිරූපණය වෙනවා. එතකොට මම විස්ථාපන කාල ප්‍රස්තාර අඳින්න සැලසුම් කරොත් කාලයට එදිරිව සාපේක්ෂව අපි සටහන් කරගත්තොත් මේ කාල පරාස මුල් කොටස ත්වරණයක්. අපි දන්න ත්වරණ අඳින්නේ මෙන්න මේ අතට කැරකී. දෙවන කොටසේ මන්දනයක්. එය පෙන්නන්නේ මේ විදියට. මෙහිදී බලන ත්‍රිකෝණයේ වර්ගඵලයක් තිබෙන නිසා එම වර්ගඵලයෙන් සිදු කළ විස්ථාපන නිරූපණය වෙන්න ඕන. මෙතනදී මෙය ප්‍රවේග කාල ප්‍රස්තාරයක් නම් මේක ප්‍රවේග කාල ප්‍රස්තාරයක් නම් එවිට වර්ගඵලයෙන් පෙන්වන්නේ සිදු කළපු විස්ථාපනය. ඒ වගේම පුතේ මතක තියාගන්න මම ඉස්සර පොඩ අක්ෂර මාරු කරලා සමගිය අතින් පොඩි වරද්දක් වුණා. ඔබ නිරූපණය කරන්නේ ත්වරණ කාල ප්‍රස්තාරයක් නම්. එලෙස ත්වරණ කාල ප්‍රස්තාරයක් නිරූපණය කරද්දී මේ ත්වරණ කාල ප්‍රස්තාරයේ කිසියම් වර්ගඵලයක් හැදුවොත් මා කලින් සඳහන් කර පරිදි මෙන්න මේ මොහොත දක්වා වැඩි වූ ප්‍රවේගය නිරූපණය වෙනවා. ඩෙල්ටා v. එහිදී නිසලතාවයෙන් ගමන් ඇරඹුවා නම් මේ වර්ගඵලයෙන් t වන මොහොතේ අත්පත්ව තියෙන ප්‍රවේගය හොයාගන්න පුළුවන්. නිසලතාවයෙන් ගමන් ඇරඹියොත්. හැබැයි ආරම්භක ප්‍රවේගයක් තිබ්බොත් u අසමානයි බිඳුව නම් එතකොට ඔබට නිශ්චිතවම මෙම වර්ගඵලයෙන් මතක තියාගන්න වැඩි වූ ප්‍රවේගයයි ලැබෙන්නේ. වැඩි වූ ප්‍රවේගය. එතකොට මම මෙතනට ඔබට ඇන්දොත් ත්වරණ කාල ප්‍රස්තාරයක් මේක අහලා නැහැ. මම ඒකත් අඳින්නම්. ත්වරණ කාල ප්‍රස්තාරයක් අඳින්න කිව්වොත් මෙතනදී මුල් කොටස අපට පේනවා ත්වරණයක්. දෙවන කොටස අපට පේනවා මන්දනයක්. මෙන්න මේ වගේ ස්වරූපයක ප්‍රස්තාරයක් තමයි ත්වරණය සඳහා ලැබෙන්නේ. ත්වරණය සඳහා ලැබෙන්නේ. මෙතන පුතා බලන්න සමහර අවස්ථා තියෙන්න පුළුවන්. සමහර අවස්ථා තියෙන්න පුළුවන් මේ වර්ගඵල දෙක සමානව. ගානේ කියනවා අවසානයේ නිශ්චල වෙලාලු. අවසානයේ නිශ්චල වෙලා නම් මෙන්න මේ වර්ගඵලයේ නිසලතාවයෙන් පටන් ගත්තා u සමානයි බිඳුවෙන් පටන් ගත්තා නම් මෙන්න මෙතනට එද්දී වස්තුව ලබා ගන්නා උපරිම ප්‍රවේගය ලැබෙනවා. max. එතනින් පස්සේ තියාගන්න එතනින් පස්සේ නැවත වර්ගඵලය කාලක්ෂර 15න් පිහිට නිසා මෙන්න මේ උඩ වර්ගඵල ධන ලෙසත් යට වර්ගඵල අපි ඍණ ලෙසත් සලකනවා. මෙතනින් පසු වර්ගඵලයේ ඍණාංගයක් වන නිසා එම ඍණාංගයේ විශාලත්වය වැඩි වෙන නිසා මේ ධන වර්ගඵලයේ වන ඉහළ වර්ගඵලයේ A1 කියලා ගත්තොත් මේ පහළ වර්ගඵලය අඩු වෙන්න පටන් ගන්නවා. ඔතනදී වර්ගඵල සමාන වුවහොත් මේ පදයේ බිඳුවක් වෙනවා. ඉන් ගම්ම වෙන්නේ මෙතනට එද්දී ඔබගේ ප්‍රවේගය v සමානයි බිඳුව වන බව. එලෙස ත්වරණ කාල වක්‍රයක මතක තියාගන්න කාලක්ෂර ඉහළ වර්ගඵල ධන ලෙසත් කාලක්ෂර පහළ වර්ගඵල ඍණ ලෙසත් සලකනවා වගේම
ඒ අදාළ චලිතයේ නිසලතාවයෙන් ගමන් අරඹුවේ නම් ඒ වර්ගඵල අපි එකතු කරමින් ගියොත් ඒ මොහොතේ ප්‍රවේගය හොයාගන්න පුළුවන්. මෙහිදී ධන සහ ඍණ වනසේ වර්ගඵල තිබ්බොත් ඉහළ වර්ගඵලයට අර පහළ වර්ගඵල ඍණ ලෙස සලකලා අපි එකතු කරනකොට සමහර අවස්ථාවල වර්ගඵලය ශූන්‍ය වෙන්න පුළුවන්. වර්ගඵලය ශූන්‍ය වුණා නම් එවිට නිශ්චල වීමක් තියෙනවා. ගානේ කොහොමත් අවසාන නිශ්චල වෙන නිසා මෙතන වර්ගඵල දෙක සමාන වෙන්නත් ඕනේ. ඒ වගේම ප්‍රවේගය බිඳු වෙනකොට ඒ වගේම විස්ථාපන කාල ප්‍රසාරමින් මෙතන අනුක්‍රමණය ශූන්‍ය වෙනවා. අනුක්‍රමණය බිඳුවක් වෙනවා. ඒ වගේම නිසලතාවෙන් ගමන් ආරම්භන නිසා මෙතනත් අනුක්‍රමණය ශූන්‍ය වෙනවා. ආනතියෙන් ප්‍රවේගය ලැබෙනවා. සිම්පල් m කියලා ගත්තේ මම අනුක්‍රමණය. මේ අනුක්‍රමණය නිරූපණය කරනවා ප්‍රවේගය පිළිබඳ තොරතුරක්. මතක තියාගන්න මේ කතාව. ඒ අනුව දෙවෙනි කොටසේ අහනවා රථයේ චලිත උපරිම ප්‍රවේගය. අපි හිතමු මෙන්න මෙතන උපරිම ප්‍රවේගය v කියලා. එතකොට මෙන්න මේ කාල ප්‍රාන්තරය ගානේ දීලා තව සිම්පල් t කියලා. මම පුතා මේකේ මෙන්න මේ තරණය වෙච්ච කාලය t1 කියලා ගන්නවා. මන්දනය වෙච්ච කාලය t2 කියලා ගත්තොත් අපිට ලැබෙන පළමු තර්කය තමයි ඔය මුළු t කාලය සමානයි තරණය වෙච්ච කාලය ධන මන්දනය වෙච්ච කාලය. හරිද? ප්‍රවේග කාල වක්‍රයේ මුල් අර්ධයේ ප්‍රසාර අනුක්‍රමණය ගත්තොත් අනුක්‍රමණයෙන් ත්වරණය ලැබෙන නිසා ඇල්ෆා ලියන්න පුළුවන් y කණ්ඩායමක වෙනස වීර්ණ බිඳුව බෙදීම t1 කියලා. මේකෙන් පුතා මම t1 උක්ත කරගත්තොත් t1 ලියන්න පුළුවන් v බෙදීම ඇල්ෆා. ඔය විදිහටම මන්දනයේ විශාලත්වය බීටා ලියන්න පුළුවන් y කණ්ඩායමක වෙනස වීර්ණ බිඳුව බෙදීම t2 කියලා. හරිනම් අපි මෙතන හොයන්න ඕන ඔහොම නෙවෙයි බිඳුව ඍණ v බෙදීම t2 කියලා. කොහොම තමයි බීට හොයන්නේ. එතකොට තමයි ලකුණත් එක්ක එන්නේ. මම මෙතන විශාලත්වය විතරයි සලකන්නේ. හරියට ගන්නවා නම් පසු ලක්ෂයේ y කණ්ඩායමකයෙන් පෙර ලක්ෂයේ y කණ්ඩායමක අඩු කරලා ගත වෙච්ච කාලයෙන් බෙදන්න ඕනේ. මේ තියෙන්නේ පසු ලක්ෂයේ y කණ්ඩායම. මේ තියෙන්නේ පෙර ලක්ෂයේ y කණ්ඩායම. බෙදන්න ඕන මෙතනත් t2 කියන්නේ පසු ලක්ෂයේ x කණ්ඩායමකයෙන් අඩු වෙන්න ඕන ආරම්භක නැත්තම් මෙන්න මේ අදාළ අගය ගත්තොත් මෙතන වෙනස ගත්තේ කෙලිම t2 නැත්තම් එන්න ඕන පසු x කණ්ඩායමකයෙන් පෙර x කණ්ඩායමක අඩු කරන්න ඕන. මම මෙතන කෙලිම t2 පදයක් දාගත්තා. ඒ මුළු කාලයට මිනිසා ගැටලුවක් නැහැ. මම මෙතන විශාලත්වය විතරක් සලකනවා. ඒ නිසා මම y කණ්ඩායමක වෙනස කෙලින්ම x කණ්ඩායමක වෙනසෙන් බෙදලා බීටා සඳහා සම්බන්ධයක් කරන් t2 හි විශාලත්වය හොයාගන්න. මට ඍණ ලකුණක් ඕනේ කාලයට. ඒ නිසා මම t2 විශාලත්වය හොයාගත්තා. ඍණ ලකුණ නොසලකා හැරියා. මම මෙතන විශාලත්වය විතරයි ගත්තේ. දැන් පුතාට සමීකරණ දැම්මොත් මොකද t සමානයි. t1 දන t2 ට ආදේශ කරොත් t1 කියන්නේ v බෙදීම ඇල්ෆා, t2 කියන්නේ v බෙදීම බීටා. ඒ අනුව v එළියට ගත්තොත් එකයට ඇල්ෆා ධන එකයට බීටා. මේක සුළු කරොත් ගණන් පුළුවන් අය දන්නවා කුඩා පොදු ආකාරය ගත්තොත් ඇල්ෆා බීටා ඉර යටට එනවා ඉර උඩට ඇල්ෆා ධන බීටා පදයක් එනවා. ඔය විදිහට අපිට පුළුවන් ඔය ගැටලුව පහසුවෙන් අධ්‍යයනය කරලා මෙතන t පදයක් එනවා අහලා තියෙන්නේ v නිසා හරස් වැඩි කරොත් මේ t ට සම්බන්ධයක් ගත මෙතන v උක්ත කරොත් v සමානයි හරස් වැඩි කරොත් ඇල්ෆා බීටා t බෙදීම ඇල්ෆා ධන බීටා බවට පත් වෙනවා. ඔය විදිහටයි ඔය ගැටලුව විශ්ලේෂණය කරන්නේ. මෙතන මතක තියාගන්න වැදගත්ම දේ වර්ගඵලයෙන් ප්‍රවේග කාල වක්‍රයක් සිදු කළ විස්ථාපන ලබා ගන්න පුළුවන්. ත්වරණ කාල වක්‍රයකින් එම වර්ගඵලයේ භාවිතා කොට ප්‍රවේග වැඩිවීම හොයාගන්න පුළුවන්. ප්‍රවේග වැඩිවීම. ප්‍රවේග කාල ප්‍රසාර වර්ගඵලයෙන් එම කාල ප්‍රාන්තරයේ සිදු කළ විස්ථාපනය හොයාගන්න පුළුවන්. ප්‍රවේග කාල ප්‍රසාරයේ අනුක්‍රමණයෙන් ත්වරණය හොයාගන්න පුළුවන්. විස්ථාපන කාල ප්‍රසාරයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය හොයාගන්න පුළුවන්. ඕවා පොඩ්ඩක් අපි තව ගණනක් බලමු. උදාහරණයක් විදිහට මම තව ගානක් හදන්නම්. මෙන්න ප්‍රශ්න 6 බලමු.
මේක මම පන්තියේ සාකච්ඡා කරපු ගානක් ඔබට පහසු කරවීම සඳහා උදව්වක් විදිහට මම ගන්න කරන්නේ. නැවතත් වේගය වැඩි අය ටිකක් ස්ලෝ කරලා බලන්න පුළුවන්. වේගය හදාගන්න. ගාන කියවන්න. මෙතන මම සිද්ධියට පොඩි ෆිසිකලි නැත්නම් සිදුවන සිද්ධිය තේරුම් ගන්න පොඩි රූපයක් ඇන්දොත් මෙන්න මේ වගේ දෙයක් ගැන කියන්නේ ගානේ මාර්ගයක මෝටර රථයක් සහ බයිසිකලයක චලිතයක්. බයිසිකලය හෝ මෝටර් බයික් එකක් තියෙනවලු. මේ මෝටර් බයික් එකට ඉදිරියෙන් මීටර් 700ක් ඉදිරියෙන් තවත් මෝටර් රථයක් පවතිනවලු. මෙහි විශේෂත්වය තමයි මේ මෝටර් රථය 60ක නියත ප්‍රවේගයකින් ගමන් කරන්නේ. සහ මේ බයිසිකලය නිසලතාවයෙන් ගමන් අරබල ත්වරණයකට ලක් වෙනවා 2 ms ඍණ 2ක. මෙන්න මෙතන 2 ms දෙකක් වෙනවා. t සමාන බිඳුවෙන් පැදිකරුත් මෝටර් රථයත් ගමන් අරබනවා. මේ බයිසිකලය a වලිනුයි මෝටර් රථය b වලින් නිරූපණය කරොත් t සමානයි t වෙනකොට මෙන්න මෙතනට අපි හිතමු කාර් එක එද්දි මෙතනටම පැදිකරුත් ඒ මොහොතේම එනවා නම් බයිසිකලෙත් ඇවිල්ලා එතනට. හරි. අපි හිතමු පුතා එතනදී මෙන්න මේ මෝටර් රථය මෙන්න මේ පිහිටුමට එද්දි සිදු කර විස්ථාපනය S කියලා. මේ විස්ථාපනය S කියලා ගන්න. එතකොට මේ ආරම්භක පිහිටුම අතර මීටර් 700 ගැප් එකක් තියෙනවා. ඊට පස්සේ මෝටර් රථය ගමන් කරනවා S දුරක්. ඔබට පේනවනේ මෝටර් රථයේ S දුරක් යද්දී කැපිටල් B t සමානයි බිඳුවේ ඉඳන් t වෙනකොට සිදු කරනවා S විස්ථාපනය. කැපිටල් A බයික් එක t සමානයි බිඳුවේ ඉඳන් t වෙනකොට ගමන් කරනවා අර S ට අමතරව තව 700ක්. ඕක ඔළුවේ තියාගන්න. B S විස්ථාපනයක් කරනකොට A ඊට අමතරව තව 700කුත් යන්න ඕන මෝටර රථය අල්ලගන්න. මොකද මේ බයික් එක මෙතන ඉඳන් මෙන්න මෙතනට එනකොට කාර් එක මෙතන ඉඳන් මෙතනට ඇවිල්ලා. එතකොට ඔබට පේන්න ඕන බයික් එක යන දුර මෙන්න මේ ප්‍රමාණය වෙන්න ඕන. 700 දන S ප්‍රමාණයක්. කාර් එක S දුරක් යද්දී. මම මේ සඳහා ප්‍රවේග කාල ප්‍රස්තරයක් ඇන්දොත් x අක්ෂයට කාලය දැම්මොත් y අක්ෂයට ප්‍රවේගය දැම්මොත් මේක ප්‍රවේගය මේක කාලය මෝටර් බයික් එක නියත ත්වරණයෙන් ගමන් කරනවා. සහ රථය නියත ප්‍රවේගයකින් ගමන් කරනවා. මම එක වෙන පාටක් පාවිච්චි කරන්නම්. බයික් එක නියත ත්වරණයකින් යද්දී කාර් එක නියත ප්‍රවේගයෙන් යනවා. ඔය විදිහට. අපි හිතමු දෙදෙනා හමු වන මොහොතට ගතවන කාලය සිම්පල් t කියලා. මෙන්න මේ මොහොත t කියලා ගන්න. මේ හමු වන ස්ථාන. මෙතන තර්කය තමයි ඔබට පේන්න ඕන මෝටර රථය ගමන් කර S දුරක් බයික් එක ගමන් කර දුර. මෝටර් බයික් එක චලිත දුර ලියන්න පුළුවන් 700 ධන S. S කියන්නේ මෝටර රථය ගමන් කර දුර. මෙන්න මේ තියෙන මෝටර රථයට වක්‍රය මෝටර රථයට මේ බයික් එකට මෝටර බයික් එකට. එතකොට මෝටර රථය සිදු කළ විස්ථාපනය පුතා මෙන්න මේ කාලක්ෂය සමග සාධන 4 කොටිය වර්ගඵලයෙන් හොයාගන්න පුළුවන්. ඒ නිසා මම චිත්‍ර වලින් හදුවොත් මේ S කියන්නේ 4 කොටිය වර්ගඵලය. S කියන්නේ මෙන්න මේ වර්ගඵලය. ඔය වර්ගඵල S කියන්නේ. මෙන්න මේ වර්ගඵල S කියන්නේ.
මෙන්න මේ වර්ගඵලය s කියන්නේ. එතකොට ඒ s කියන එක මෙතන ප්‍රවේගය 60යි. මේ හම්බෙන කාලේ t කියලා ගත්තොත් s ලියන්න පුළුවන් 60 වැඩි කිරීම t කියලා. ධන 700යි. මෝටර් බයික් එකක් ගමන් කර දුර අපට හොයන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණයෙන් පෙන්වන්නේ මෙන්න මේ නිල් පාට කරන ත්‍රිකෝණයෙන් පෙන්වන්නේ මෝටර් බයික් එක සිදු කළ විස්ථාපනය. චිත්‍ර වලින් ඔබට පෙන්වුවොත් මෝටර් බයික් එකක් ගමන් කර දුර කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය පුතේ අපිට හොයාගන්න පුළුවන් භාගයයි ආධාරක පාදයේ t වැඩි කිරීම ලම්බක උස. මෙන්න මෙතන වේගය දැන් ගැටලුවක්. මෙන්න මෙතන වේගය මම u කියලා ගත්තොත් u හොයාගන්න පුළුවන් මේ ප්‍රස්තරයේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ ත්වරණය. ත්වරණය සමානයි y කණ්ඩායම වෙනස u ඍණ බිඳුව බෙදීම t කියලා ලිව්වොත් u සමානයි 2t වෙනවා. මෙන්න මේ u අගය 2t කියලා පෙන්නනවා. ඒ නිසා මම මෙතනට u ට දානවා 2t සමානයි 700 ධන 60t. මේක සුළු කරොත් වර්ග ප්‍රකාශනයක් එනවා t වර්ග ඍණ 60t ධන 700 සමානයි බිඳුව. මේ වර්ග ප්‍රකාශනයේ මූල හෙව්වොත් මූල හෙව්වොත් අපට ලියන්න පුළුවන් t ඍණ 70 t ධන 70 t ධන 10 සමානයි බිඳුව. මෙතනින් එන උත්තර දෙකක් t සමානයි 70යි තප්පර හෝ t සමානයි ඍණ 10. කාලය ඍණ වෙන නිසා මේ උත්තරේ ප්‍රතික්ෂේප කරන්න ඔබට පුළුවන් t ට උත්තරේ හොයාගන්න තප්පර 70 කාලයක්. මෙතන මතක තියාගන්න මෝටර් සයිකලේ යනවා s ධන 700ක දුරක්. ඒ s කියන්නේ මෝටර් රථය ගමන් කළ දුර නිසා එම වර්ගඵලය මම මෙන්න මේ s කියන වර්ගඵලය මම මෙන්න මෙතනින් හොයාගත්තා. මෙන්න මේ හතරස් වර්ගඵලය. මේ රතු පාටෙන් පෙන්වුවේ s කියන විස්ථාපනය. එතකොට බයික් එක ගමන් කර දුර හොයනවා කියන්නේ පුතා මතක තියාගන්න ඔබ විසින් මෙන්න මේ ත්‍රිකෝණාකාර වර්ගඵලය හොයාගන්න. මෙන්න මේ ත්‍රිකෝණ වර්ගඵලය. ඒ ත්‍රිකෝණ වර්ගඵලය හොයන්න පුළුවන් භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බක උස ආධාරක පාදය කියන්නේ t කාලයක්. ලම්බක උස හොයන්න පුළුවන් අනුක්‍රමණය. අපි දන්නවා අනුක්‍රමණය සමානයි ත්වරණය. ත්වරණය දීලා 2 ms ඍණ 2 කගයි. ඒක සමාන කරන්න මෙම වක්‍රයේ මෙතන ප්‍රවේගය උපරිමගේ u නම් u ඍණ බිඳුව බෙදන්න කාලය. මේකෙන් ඔබට පුළුවන් u සමානයි 2t කියලා හොයාගන්න. ඒ අගය මම පාවිච්චි කරා ත්‍රිකෝණයේ වර්ගඵලයේ සෙයිම සඳහන් මෙතනට. මෙන්න මේ පදය මෙතන මේ පදයට අගයක් අවශ්‍යයින්ද මම ඒ පදේ ලිව්වා. ඒ ප්‍රතිඵලයක් ලෙස t ගේ වර්ග ප්‍රකාශනයක් එනවා. ඒ t ගේ වර්ග ප්‍රකාශනය සුළු කරාම ඔබට පෙවුන මෙතන පැහැදිලි නැත්නම් ආයෙත් ලියන්නම්. මෙන්න මෙතන පැහැදිලි නැත්නම් ඉස්සරහ ලියන්නම්. මෙන්න මෙතන අපි අගයන් ආදේශ කරොත් ආවේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාගයයි ආධාරක පාදයේ t වැඩි කිරීම ලම්බක උස අපි හොයාගත්තා 2t කියලා. සමාන කරා 700 ධන 60t ට. මෙතන දෙකට දෙක කපලා ගියොත් එනවා t වර්ග ඍණ 60t ධන 700 සමානයි බිඳුවයි. මෙතන වර්ග පදගත හදාගත්තොත් t ඍණ 70 වැඩි කරොත් t ධන 10න් අර උඩ පදේ එනවා. ඒ නිසා අපිට මෙතන ලියන්න පුළුවන් t සමානයි තත්පර 70 හෝ t සමානයි ඍණ 10 ඍණ වෙන්න බැරි නිසා කාලේ අපේ අවසන් උත්තරේ තත්පර 70යි. ඔය විදිහට අපිට ලෙහෙසියෙන් ඔය ගැටලුව විසඳ ගන්න පුළුවන්. අපි ඒකෙන් පස්සේ යමු තවත් ගානකට. තවත් අපි ගානක් බලමු. මම මෙන්න මේ ගානට යන්නම්. මේක ලස්සන ගානක්. ලස්සන ගානක්.
මම මේ හදන ක්‍රමය කියනවා ඔබ විසින් හදන්න ඕන. මෙන්න මෙතන තරණකාල ප්‍රස්ථාරයක් දීලා තියෙන්නේ. ඒ තරණකාල ප්‍රස්ථාරයේ අනුරූප විස්ථාපනයක් අහන්නේ. මේකට අනුරූප ප්‍රවේගකාල ප්‍රස්ථාරය ඇන්දොත් මේක යටින් මම ඇන්දොත් ප්‍රවේගකාල ප්‍රස්ථාරය. මේකට සාපේක්ෂව තරණකාල වක්‍රය මගින් සිදු වූ ප්‍රවේග වැඩිවීම හෝ අඩුවීම පෙන්වුම් කරනවා. ඒ වගේම නිසලතාවයෙන් පටන් ගත්තා නම් එවිට එම වර්ගඵලයෙන් t සමානයි t වෙනකොට ලබා ඇති ප්‍රවේගය පිළිබඳ තොරතුරක් ලැබෙනවා. u සමානයි බිඳුව නම් ඒ වර්ගඵලයෙන් සලකන කාල ප්‍රාන්තරය t නම් t කාලයක් ගත වීමත් සමග ඒ මොහොතේ ප්‍රවේගය ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන වර්ගඵලය ගත්තොත් ඔබට පේනවා මේ කාලය 3 නිසා මේ කොටසේ වර්ගඵලය 3යි නිසා තප්පර 3ක් වෙද්දී ප්‍රවේගය 3යි ms ඍණ එක වෙනවා. ඒ වගේම මේ වර්ගඵලය ගත්තොත් 4යි ms ඍණ එක කාලක්ෂණ 15 වර්ගඵල අපි ඍණ ලෙස සලකන හින්දා උඩ වර්ගඵලය 3ට යට වර්ගඵලය එකතු කරාම ඍණ එකක් ඒ නිසා t සමානයි 7 වෙනකොට u සමානයි v සමානයි ප්‍රවේගය v ඍණ 1යි ms වෙනවා. t සමානයි තප්පර 3ේදී v සමානයි 3යි ms ඍණ එකක් වෙනවා. ඒක ඔළුවේ තියාගන්න. එතකොට මෙතන වර්ගඵලය අපට පේනවා මුළු වර්ගඵල දෙක එකතු කරද්දී ඍණාගයක් ඒ නිසා ඔබ ප්‍රවේගකාල වක්‍රය යන්දොත් මුල් කොටසේ ත්වරණයක් ඊට පස්සේ ලබා ඇති ප්‍රවේගාකාර ගන්නවා ඊට පස්සේ මන්දනයක් මේ තියෙන්නේ. ත්වරණේ ඍණාගයක්. ඒ මන්දනය මෙන්න මේ වගේ පහළට යamak සිද්ධ වෙනවා. ඍණාගයක් වෙන්න හේතුව ඔබට පේන්න ඕන වර්ගඵල ගණිතදී ඍණාගයක් ආවා. මම පොඩ්ඩක් ප්‍රස්තාරය පහළට ගන්නම්. මෙන්න මේ හරිය කොහෙද තැනක ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. දැන් අපිට පුළුවන් වර්ගඵල ඇසුරෙන් බොහොම ලේසියෙන් ගන්න හදාගන්න. මෙන්න මෙතනටදී මම වේගය හොයලා දුන්නා. වේගය 3යි ms ඍණ 1යි. මෙතන කාලය තප්පර 3යි, මෙතන කාලය තප්පර 6යි. මෙන්න මෙතන පුතා කාලය හොයාගන්න පුළුවන් ඔබට. මෙතනටදී ප්‍රවේගය ශුන්‍ය වීම සඳහා ඔබට පුළුවන් පොඩි වැඩක් කරගන්න. ඒ තමයි මෙන්න මේ වර්ගඵල සැලකුව. මෙන්න මේ කමෙන්ට් ටික ලොක් කරලා යන්නොත් මෙතන 6 වෙනි තප්පරය, මෙතන 7 වෙනි තප්පරය, මෙන්න මේකේ ඔය යට කොටස මම ඔන්න ඔහොම ඇන්දොත්. යට කොටස. මෙන්න මෙතන මෙන්න මේ අවස්ථාවේ ත්වරණය ඍණ 4යි. මෙතන ඉඳන් මෙතනට කාලය තප්පර 1යි. එතකොට මුල් ප්‍රවේගය ධන 3ක් තියෙනවා. ඒක බිඳු වෙන ගතවන කාලය මම හොයනවා මේ විදිහට. අපි හිතමු බිඳු වෙන ගතවන කාලය මෙන්න මේ වගේ ප්‍රමාණයක්. මෙන්න මෙතනට එද්දී අපි හිතමු ප්‍රවේගය බිඳු වුණා නම් v සමානයි බිඳු වුණා නම් මේ කාලය තප්පරයට 4 කැලි 4කට කැඩුවොත් තප්පර 4න් 3ක් ගත්තොත් ඔබට පේන්න ඕන මේ වර්ගඵලය s කියන එක හොයන්න පුළුවන් 4 වැඩි කිරීම 4න් 3. එතකොට පේනවා වර්ගඵලය 3ක් වෙනවා. ඍණ 3ක් වෙනවා. ඒ ඍණ 3ක් කියන නම් කාලය තප්පරෙන් 4න් 3න් පංගුවක් වෙනවා. එහෙනම් මෙන්න මේ ඊතුරු කාලය තප්පරෙන් 4න් එකක් වෙන්න ඕන. මේ වර්ගඵලයෙන් ඔබට පුළුවන් මේ වර්ගඵලය ගත්තොත් ඒක හොයන්න 4න් එක වරක් ඍණ 4 සමානයි ඍණ 1යි ms ඍණ 1යි. ඒ අනුව මෙන්න මෙතන මේ ප්‍රවේගය ශූන්‍ය වෙන මෙන්න මේ ස්ථානයේ v සමානයි බිඳු වෙනකොට කාලය මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන්. ඒ වගේම ඉතුරු ප්‍රමාණය තුල ඔබගේ වේගය අඩු වෙනවා ඍණ 1 දක්වා. දැන් සිදු කළ විස්ථාපනය සොයන්නම් මෙන්න මේ උඩ ත්‍රිපීසීය මේ වර්ගඵලය A1 ගෙන් යට තියෙන පුංචි ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු වෙන්න ඕන. ඕක තමයි හදන විදිය. මම උදව්වක් කරේ.
මම මේ සියලු ප්‍රවේග කාල දීලා තියෙනවා. දැන් උදාහරණයක් යට ත්‍රිකෝණයේ වර්ගඵලය යනපම් භාගයයි ආධාරක පාදයේ තප්පර 4න් පංගුව වරක් ඒ උස 1යි. මේක ඍණ 1යි. ඒක ඒතකොට ඍණ ලකුණක් එනවා අපිට. ධන A1 ලියන්න පුළුවන් ත්‍රිපීසීය වර්ගඵලය භාගයයි යට පාදයේ දිගයි උඩ පාදයේ දෙකෙන් බෙදන්න ඕන. උඩ පාදයේ කියන්නේ තප්පර 3ක්. ධන යට පාදයේ කියන්නේ තප්පර 6ට තව අපිට මතකයි තප්පරයෙන් 4න් 3ක් එකතු වුණා. මේ ටික එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරොත් මෙන්න මේ පරතරය 3 ඔබට පුළුවන් A1 හොයාගන්න. A1 ඍණ A2. මේකේ දීපු උත්තරේ හරියටම නැහැ ආසන්න උත්තරයක් ඇත්තේ උත්තරයක් ඒ පුතා 14 ගාණක් විතර. 14.3ක් ඔය ගාණක් එයි. හදලා බලන්න. කිට්ටු උත්තරේ වෙන්නේ 5 නිසා 5ට ගන්න. කරපු විදිය පොඩ්ඩක් බලන්න. මෙතන උඩ වර්ගඵලය 3යි යට වර්ගඵලය 4 නිසා ඒ දෙක එකතුව ඍණ එකක් වෙනවා. તો ඍණ එකක් වීමට පෙර එය බිඳු වෙන්න ඕන. ඒ නිසා මම හොයාගත්තා ප්‍රවේගය ශූන්‍ය වන පිහිටුමක්. ආරම්භයේ පටන් ගන්න ඉස්සරතාවේ ඊට පස්සේ නැවත මෙන්න මේ ලක්ෂයේදී t සමානයි බිඳුවේදී නිශ්චලයි. තප්පර 3ක් වෙද්දී ප්‍රවේගය 3යි ms ශ්‍රේණික වෙනවා. ඊට පස්සේ දිගකට නියත ප්‍රවේගය යනවා. ඊට පස්සේ ප්‍රවේග අඩු වෙවි තප්පර 6න් පසු තව තප්පර 4න් 3ක් කාලයකදී නැවත ප්‍රවේගය ශූන්‍ය වෙලා දිශා ප්‍රතිවර්ත වෙලා ආපසු පිටුපසට යාමක් සිදු වෙනවා. මෙන්න ඍණ වර්ගඵලයක් මෙතන තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණීය වර්ගඵලය මම A2 හෙව්වේ භාගයයි. මෙන්න මෙතන මම හොයලා පෙන්නුවා එම කොටසේ කාලය තප්පරෙන් 4න් පංගුවයි. වැඩි කිරීම මෙන්න මේ උස ඍණ 1යි ms ඍණ 1යි. ත්‍රිපීසීය වර්ගඵලය හොයද්දී මෙන්න මේ පාදයේ දිග මෙන්න මෙතන පාදයේ දිග මෙන්න මෙතන පාදයේ දිගයි මෙන්න මෙතන පාදයේ දිගයි එකතු කරලා දෙකෙන් බෙදලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ කෙලිතම දුර වන 3ෙන් ගුණ කරනවා. එතකොට අපිට පුළුවන් ත්‍රිපීසීය වර්ගඵලය හොයන්න. කොහොම තමයි ඒ කාලය තුල සිදු කළ මුළු විස්ථාපනය හොයන්නේ. ඔය ගණන් කිහිපේ පොඩ්ඩක් බලන්න. මේක සරල කොටසක්. මුළු සිලබස් එකෙන් ගත්තොත් ප්‍රවේග ප්‍රස්ථාරකයන් සමාන 500 පංගුවක් විතර ඇති. ඒ නිසා අපට ලොකු කාලයක් භෞතික විද්‍යා සිලබස් එක තුල මේ සඳහා කැප කරන්න බෑ. එහෙම වුණොත් ඔබ දුර්වල බවට පත් වෙනවා. ඔබ මූලික සංකල්ප ටික ඔළුවේ තියාගෙන විවිධ ගැටලු හද ඉදිරියට යන්න උත්සාහ කරන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් සලකද්දී ඔබ දැනගත යුතු වැදගත්ම කාරණාව තමයි ඒ ප්‍රවේග කාල වක්‍රය කාලක්ෂය සමග සාධන වර්ගඵලයෙන් විස්ථාපනය ලැබෙනවා. කාලක්ෂයට ඉහළ තියෙන වර්ගඵල ඍණ ලෙසත් කාලක්ෂයට පහළ තියෙන වර්ගඵල ධන ලෙසත් සලකා සඵල නැත්නම් මුළු විස්ථාපනය හොයාගන්න පුළුවන්. ඒ වගේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ත්වරණය හෝ මන්දනය පිළිබඳ තොරතුරක් ලබා දෙනවා. අනුක්‍රමණය සුළු කෝණී නම් ත්වරණයක්, අනුක්‍රමණය මහා කෝණී නම් මන්දනයක් වනසේ. ඒ වගේම ත්වරණ කාල ප්‍රස්ථාරක මතක තබා ගන්න කාලක්ෂය සමග සාධන වර්ගඵලයෙන් එම කාල ප්‍රාන්තරය තුල සිදු වූ ප්‍රවේග වෙනස නිරූපණය වෙනවා. විසලතාවයෙන් ගමන් ආරම්භුවා නම් ඒ වෙනස ඒ මොහොතේ ප්‍රවේගය බවට පත් වෙනවා. කාලක්ෂයට ඉහළ වර්ගඵල ධන ප්‍රවේග වැඩිවීම ලෙසත් කාලක්ෂයට පහළ වර්ගඵල ත්වරණ කාල වක්‍රයේ ඍණ ප්‍රවේගයවත් ප්‍රවේග අඩුවීම ලෙස සලකා ඔබට පුළුවන් කිසියම් කාල ප්‍රාන්තරයක සිදු ප්‍රවේග වෙනස හෝ ප්‍රවේග සෙවීම සැලසුම් කරන්න. මේ ගණන් ටික නැවත බලන්න ඔබට කිසියම් අදහසක් එයි. ඊට පස්සේ තවදුරටත් මහන්සි වෙන්න.